අයිබෝවන් ඔබේ වෛද්‍යවරයා හමුවන්නට ඔබ සූදානමින් සිටින නිසා ඔබව නියෝජනය කරමින් ඔබේ වෛද්‍යවරයා සමග සංවාදයේ යෙදෙන්නට අපි සූදානම්. මානව සමාජයට එල්ලවන පොදු අභියෝගවලදී අභියෝගවලට අභියෝග කිරීමේ කාර්යභාරය නැත්නම් ක්‍රියාන්විතයේදී ඔබ අප සියලු දෙනා එහි කොටස්කරුවන් බව කිසිදාක අමතක කළ යුතු නැත. COVID-19 අපට අභියෝග කරද්දී මේ අභියෝගය ජයග්‍රහණය කිරීම සඳහා ඔබටත් මටත් අද අපේ ඇරයුම් ලද වෛද්‍යවරියටත් සිය යුතුකම් සහ වගකීම් වෙනදාට වඩා ගැඹුරින් ඉටු කරන්නට මේ සුදුසුම කාලයයි අප විශ්වාස කරනවා. ඒ නිසා මේ කාරණය සම්බන්ධයෙන් ප්‍රායෝගික අත්දැකීම් රසක් ඇති වෛද්‍යතුමියකට අද ඔබේ වෛද්‍යවරයා හැටියට ඔබව හමුවන්නට අපි ආරාධනා කළා. එතුමියගේ පෙන්වීම ගෞරවයක් කියලා මතක් කරලා අපි එතුමියව හඳුන්වා දෙන්නට බලාපොරොත්තු වෙන ඔබට අමුත්‍යෙකු නොවේ. එතුමිය මේ වෙනකොට නිර්වින්දන සහ දැඩි සත්කාර පිළිබඳව පෙරදිනිය ශික්ෂණ රෝහලේ එතුමිය විශේෂඥ වෛද්‍යවරියක් හැටියට කටයුතු කරනවා. ඒ වගේම පෙරදිනිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක් අපි තාම ගෞරවයෙන් පිළිගන්නවා වෛද්‍ය අමිලා ජයසිංහ මහත්මියව ආයුබෝවන් කියලා අපේ වැඩසටහනට. ආයුබෝවන්. ආයු බොහෝ වේවා. ආයු වෙනුවෙන් තමයි මේ සියලු අරගල මිනිසුන්ගේ ජීවිත බේරගන්න මහා දෙවන්ත අරගලයට නෑලී සිටින සමස්ත සමාජය සහ ලෝකයේ වෙනදාට වඩා දැනුවත් කිරීම වැදගත් කියලා අපි විශ්වාස කරනවා. COVID-19 අපේ පාරිභාෂිත වචනමාලාවේ වෙනදාට වඩා කියවෙන වචනයක් බවට අවුරුදු 1කමාරක් ඇතුළත පත් වෙලා තියෙනවා. COVID-19 මේ වෛරසය ආසාදනය වන්නේ කෙසේද? ඒ නැතිවන රෝගී තත්ත්වයන් මොනවද කියලා සිහි කැඳවලා අපි කතා බහ ආරම්භ කරමු. හොඳයි දක්ෂ. දැන් අපි මේ රෝගය ගැන බොහෝ දෙනා බොහෝ කරුණු දන්නවා, විශේෂයෙන්ම රෝගය වළක්වා ගන්නේ කොහොමද කියන එක ගැන. අද අපි කතා කරමු වැඩියෙන්ම මේ රෝගය වැළඳුනහම මොකද වෙන්නේ කියලා. එතකොට මම මේ අපිට මේ වීඩියෝ පටේට යන්න පුළුවන් නම් මේ වීඩියෝ පටේ පෙන්නනවා රෝගය වැළඳිච්ච කෙනෙක් කහින විට එහෙම නැත්නම් කිවිසුමක් යන විට මේ වෛරසය අඩංගු කෙල බිඳිති. තවත් කෙනෙකුට ආග්‍රහණය වීම නිසා රෝගය වැළඳෙන්නේ කොහොමද කියලා. මේ වෛරස බිඳිති අපේ උගුර සහ පෙනහළු ආශ්‍රිතව තමයි රෝගය ඇති කරන්නේ. මේ වෛරසය ඊට පස්සේ අපේ පෙනහළු වල තියෙන සෛලවලට තුලට ගමන් කරලා මේ සෛල විනාශ කරනවා. මේ විදිහට සෛල විනාශ කිරීම නිසා තමයි ශ්වසන පද්ධතිය ආශ්‍රිතව විවිධ රෝග ලක්ෂණ මතු කරනවා. ඒ වගේම නියුමෝනියා තත්වයට පත් කරනවා. ඉතින් මේ COVID-19 රෝගයේ අවස්ථා 4ක් ඇත්තටම හඳුනාගෙන තියෙනවා. අපේ මේ රූපරාමුවට පෙනෙනවා නම් ඔබට මේකේ පළවෙනි අවස්ථාව අපි කියනවා මේ මද රෝගී අවස්ථාව කියලා. මේකෙදි අපි ඇත්තටම කරන්නේ මේ රෝගියාට ඇත්තටම රෝග ලක්ෂණ පහළ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් හරිම මේ සුළු රෝග ලක්ෂණ තමයි පහළ වෙන්නේ. පොඩි සාමාන්‍ය තත්ත්වයෙන් තමයි. සාමාන්‍ය තත්ත්වයේ තමයි ඉන්නේ. පොඩි හිස රදයක් වගේ දෙයක් තියෙන පුළුවන්, උගුරේ අමාරුවක් වගේ තියෙන්නට පුළුවන්. ඒ වගේ. නමුත් රෝගය ඇත්තටම මේ වෛරසයේ පෙනහළු වලටත් බලපාලා තියෙනවා නම් ඔන්න ඔවුන් මධ්‍යස්ථ රෝගී තත්ත්වයට පත් වෙනවා. ඔවුන්ට වියලි කැස්සක් එන්නට පුළුවන්, උණ ගතිය වගේ එන්නට පුළුවන්. හැබැයි රෝගේ තවත් දරුණු වෙලා මේක නියුමෝනියාවක් බවට පත්වන්නට ගියොත් එහෙම මේකේ දරුණු රෝගී තත්ත්වය ඇතිවන්නට පුළුවන්. මේ අවස්ථාවට ගියපුවම තමයි ඇත්තටම රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙලා ඔක්සිජන් නැවත ලබා දෙන්න වෙන අවස්ථාවට පත් වෙන්නේ. මීටත් වඩා මේ රෝගියාට හොඳට හුස්ම ගැනීම අපහසු වුණොත් එහෙම මේ ඉතා දරුණු නැත්නම් ක්‍රිටිකල් කියන අවස්ථාවට පත් වෙනවා. එතකොට හලති COVID-19 රෝගීන් නැත්නම් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර කරනවා කියලා මෙන්න මේ අවස්ථාවට ලක් වුණාම තමයි අපි දැඩි සත්කාර ඒකකයට යොමු කරන්නට වෙන්නේ. හොඳයි. ඔබතුමිය මතක් කරනවා නියුමෝනියා තත්ත්වය. අපි අහනවා COVID නියුමෝනියා වැළඳීම නිසා රෝගීන් මරණයට පත් වෙනවා කියන වචනේ අපි අහලා තියෙනවා. ඔබතුමියම කියන මේක පෙනහළු හා සම්බන්ධයි කියලා. අපි COVID තත්ත්වයට යන්නට කලින් පෙනහළු වල සාමාන්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳව කෙටියෙන් දැනුවත් වෙමු. ඔව් තුලක්ෂි. දැන් මම මේ පෙනහළු කොහොමද වැඩ කරන්නේ කියලා මේ ගහක් උදාහරණයක් අරගෙන කියන්නම්. අපේ මේ රූප සටහනට යන්නට පුළුවන් නම් මේකේ පළවෙනි රූප සටහනේ පෙන්නනවා ගහක්. හරි ගහක කඳ තියෙනවා අතු බෙදිලා ඊට පස්සේ මේක ඉවර වෙනවා පුංචි පුංචි කොළ වලින්. අන්න ඒ වගේ තමයි අපේ පෙනහල්ලත්. පෙනහල්ලේ මේ දෙවෙනි රූප සටහනේ ඔබට පේනවා ඇති ප්‍රධාන ශ්වාසනාලය තියෙනවා. ඊට පස්සේ මේ ශ්වාසනාලිකාවලට බෙදීලා ගිහිල්ලා අවසානයේ මේ ගහක කොළ වගේ මේ ශ්වාසනාලිකාවල කෙලවල එකතු මේ ඉවර වෙනවා පුංචි හුලං පිරිච්ච බෝල වලින්, බැලුම් බෝල වගේ. අපි මේවට කියනවා ගර්ත කියලා.
ඉතින් මේ ගර්තයක් ලොකු කරලා බැලුවොත් එහෙම මෙන්න මේ වගේ තමයි පේන්නේ හුලං පිරිච්ච බෝලයක් වගේ එකක්. අපේ ඇඟේ තියෙන අපි කියනවා අපිරිසුදු රුධිරය. එහෙම නැත්නම් මේ කාබන් ඩයොක්සයිඩ් පිරලා තියෙන රුධිරය පුංචි කේශනාලිකා වලින් අරගෙන එනවා මේ වාතයේ පිරිච්ච කුහරවලට. අපිට ගර්තවල ටිකක් නවතින්න පුළුවන්ද වෛද්‍යතුමිය? ඔව්. අපි නතර වෙමු එතන. කෙටි විරාමයක් ගන්න තියෙනවා වෙලාව බලලා එන්න. අද ඔබව හමුවන වෛද්‍යවරිය පෙරදිනිය ශික්ෂණ රෝහලේ නිර්විදන සහ දැඩි සත්කාර පිළිබඳව විශේෂඥ වෛද්‍යවරියක් ඒ වගේම පෙරදිනිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක් වෛද්‍ය අමිලා ජයසිංහ මහත්මිය. එතුමිය අපිට පැහැදිලි කරමින් හිටියේ අපි හුස්ම ගන්න මිනිස්සු කියලා අපි ආඩම්බරෙන් කියද්දී අපේ ශ්වසන පද්ධතියේ වැදගත්ම තැනකට ගර්තවලට ගිහිලා තමයි අපි නතර වුණේ. ඔදුලක්ෂ දැන් මේ අපේ රූප සටහනට අපිට ආපහු යන්න පුළුවන් නම් අපි නතර උනේ මේ ගර්තයකට අපිරිසුදු රුධිරය එනවා. ඒ කියලා කියන කාබන් ඩයොක්සයිඩ් අඩංගු රුධිරය. මේ කාබන් ඩයොක්සයිඩ් ටික අර වාතයේ පිරිච්ච කුහර වලට මලු වලට ලබා දෙනවා. ඒ මලු පිරීලා තියෙන ඔක්සිජන් වලින් ඒ ඔක්සිජන් ටික නැවත අපේ රුධිරයට උරාගෙන රුධිරය පිරිසිදු වෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙනුත් අපිට මේක තවදුරටත් බලන්නට පුළුවන්. මේ අපේ පෙනහළු දෙක කොහොමද වැඩ කරන්නේ කියලා දකුණු සහ වම් පෙනහල්ල. එතකොට ප්‍රධාන ශ්වාසනාලය සහ ඊට පස්සේ අනු ශ්වාසනාලිකාවලට ඒක බෙදිලා කොහොමද යන්නේ කියලා. ඊට පස්සේ මේ අනු ශ්වාසනාලිකාවලිනුත් අවසානයේදී මේ ගර්තවලට එහෙම නැත්නම් පුංචි වායු කුහරවලට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ඒතර මේ වායු කුහරයක් වටේට රුධිර කේශනාලිකා පිරීලා තියෙනවා. මේ රුධිර කේශනාලිකා වලින් තමයි ඔක්සිජන් උරාගෙන කාබන් ඩයොක්සයිඩ් පිට කරන වැඩේ කරගෙන යන්නේ. ස්වභාව ධර්මය නිර්මාණය කර තිබෙන ගනුදෙනුව කොතරම් අපේ ජීවිත සමබර කරලා තියෙනවද? නමුත් ඒ පරිසරයේ නේ ස්වභාව ධර්මයෙන්ම තමයි අපේ ජීවිතවලට මේ අභියෝගය එල්ල වෙලා තියෙන්නේ. COVID-19 වෛරසය කොහොමද මේ පද්ධතියට මේ ක්‍රියාකාරීත්වයට අභියෝග කරන්නේ? ඔව් ත්‍රිලක්ෂි දැන් අපි මුලින් කිව්වා කොහොමද සාමාන්‍ය ගර්තයක් වැඩ කරන්නේ කියලා. නමුත් දැන් අපිට මදුරුවෙක් කෑවොත් සර්පෙක් මොනවා හරි විශේෂයිත සතෙක් කෑවොත් එimhe අපි දන්නවා එතර පොඩක් ඉදිමෙනවා, රත්තු වෙනවා, වේදනාව වෙනවා. ඔන්න ඔය වගේ වැඩක් මේ COVID-19 වෛරසය ආසාදනය වුණාමත් පෙනහැල්ලේ සිද්ධ වෙනවා. මේක නිසා මේ රූප සටහනේ පෙනෙන විදිහට මේකේ උඩ රූප සටහනේ පෙනෙනවා අපිට සාමාන්‍ය ගර්තයක්, හොඳට වාතයේ පිරලා තියෙන ගර්තයක්. හැබැයි යට රූප සටහනේ අපිට පේනවා මේ වායු කුහර තුල දැන් විවිධ දියර වර්ග එකතු වෙලා තියෙනවා. ඉතින් අපේ සාමාන්‍ය පරිසරයේ අපි දන්නවා 121ක් ඔක්සිජන් තියෙනවා කියලා. මේ 121ක් ඔක්සිජන් ප්‍රමාණය අපිට හොඳටම ප්‍රමාණවත් අපේ පෙනහළු සාමාන්‍ය විදිහට වැඩ කරනවා. නමුත් මේ කොවිඩ් වෛරසය ආසාදනය වෙලා මෙන්න මේ රූප සටහනේ පෙනෙන විදිහට මේ පෙනහල්ලට හානි සිදු වුණොත්, මේ විදිහට දියර වර්ග එකතු වුණොත් එහෙම අපිට සාමාන්‍ය පරිසරයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය මදි වෙනවා අපේ ශරීරයට උරා ගන්නට. ඒක නිසා ඒක තමයි මේ රෝගයේ තියෙන බරපතලකම. බොහොම සරලව ඔබතුමිය පැහැදිලි කරනවා. ඇත්තටම මොකද වෙන්නේ කියලා. ඔබ සාමාන්‍ය පුද්ගලයන් හැටියට, සාමාන්‍ය මහජනතාව හැටියට මේ තත්ත්ව දැනගන්න ඕනේ. එහෙම දැනගත්තම තමයි ඔබට පැහැදිලි වෙන්නේ මොකද්ද මේ කියන්නේ. බරපතලකම මොකද්ද පැහැදිලිවම මේ රෝගයේ තියෙන බරපතලකම මෙහි අභ්‍යන්තර. දැන් ඔබ වෛද්‍යවරු වෙන්න ඕනේ, ඔබ සාක්ෂියේ ඉන්න අය වෙන්නට ඕනේ. මේ වගේ සරල පැහැදිලි කිරීමකින් මේ දරුණුකම, එහෙමත් නැත්නම් මේ අභියෝගය අපිට ඊටාම හොඳින් දැනෙනවා, අපිට පැහැදිලි වෙනවා. දැන් ඔබතුමිය කලින් අපිට අවස්ථා 4ක් පිළිබඳව පැහැදිලි කරමින් ආවා. එහිදී මද රෝගී අවස්ථාව, ඒ වගේම මධ්‍යස්ථ සහ දරුණු රෝගී අවස්ථාවන් පිළිබඳව. මම හිතන්නේ මද රෝගී අවස්ථාව පිළිබඳව බොහෝ දෙනෙකු දන්නවා ඔබතුමිය කියනවා වගේම. මධ්‍යස්ථ සහ දරුණු අවස්ථාවන් වලට යමෙකු පත් වෙලා ඉන්නවා කියලා අපිට දැනෙන්නේ කොහොමද? අපි දැනගන්නේ කොහොමද? ඔව් දැන් අපි මේ මධ්‍යස්ථ සහ දරුණු රෝගී අවස්ථාවලදී ඇත්තටම මේ වෛරසය පෙනහළු වලට හානි කරලා තියෙනවා. ඉතින් ඒක නිසා රෝගියෙකු රෝග ලක්ෂණ විදිහට ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට කැස්ස ඇති වෙනවා. ඒ වගේම උණ ගතිය ඇති වෙනවා. මේ නියුමෝනියා තත්ත්වය තවදුරටත් දරුණු වුණොත් එහෙම ඒගොල්ලන්ට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙනවා. ඒකට ඒගොල්ලෝ වේගයෙන් හුස්ම ගන්නවා. හුස්ම ගැනීමට හරිම අමාරුයි. පොඩි වැඩක් කරත් ඉක්මනට හතිය ගතිය, මහන්සි ගතිය එනවා. හිස රදය, ඒ වගේ රෝග ලක්ෂණ ගොඩක් මතුවන්නට පුළුවන්.
ඉතින් මේ රෝග ලක්ෂණ තියෙනවා නම් වෛද්‍යවරයෙක් හමු වෙන එක ඉතාමත්ම වැදගත්. ඊට පස්සේ අපි රෝහලට ඔවුන් යොමු වුණාම විවිධ පරීක්ෂණ කරනවා. එක් පරීක්ෂණයක් තමයි ඔබ සමහර විට දැන් අහලත් ඇති මේක රුධිරයේ තියෙන ඔක්සිජන් මට්ටම බලනවා කියන එක. අපි මේ රූප සටහනේ මම පෙන්වන්නේ මේ ඔක්සිජන් මට්ටම බලන්නේ කොහොමද කියලා. අපේ ඇඟිල්ලකට පොඩි ක්ලිප් එකක් වගේ එකක් තමයි මේකෙදි යොමු කරන්නේ. ඒකෙන් අපිට බලන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් අපේ රුධිරයේ ඔක්සිජන් තියෙනවද කියලා. මේක මේ දෙවෙනි රූප සටහනේ මැද රවුම් කරලා තියෙනවා 99යි කියලා. මෙන්න මේ විදිහට ප්‍රතිශතයක් විදිහට තමයි මේ ඔක්සිජන් ප්‍රමාණය දක්වන්නේ. සාමාන්‍යයෙන් අපි 94 හෝ ඊට වඩා වැඩි නම් ඒක භයානක තත්ත්වයක් නෙමෙයි කියලා තමයි සලකන්නේ. ඒ වගේම තමයි මීට අමතරව තවත් කරන පරීක්ෂණයක් තමයි එක්ස්රේ පරීක්ෂණය. එතකොට මේකේ පළවෙනි රූප සටහනේ තියෙන හොඳට ලස්සනට පේන පෙනහළු දෙකක් හුලං පිරීලා ලස්සනට කළු පාටට පේනවා. නමුත් දෙවෙනි රූප සටහනේ ගත්තොත් පේනවා ගොඩාක් සුදු පාට පැචස් තියෙනවා. මීදුමක් වගේ. ඒකට හේතුව තමයි අපි අර කලින් කිව්වා වගේ මේ ගර්තවල ගර්ත ඉදිමිලා ඒ වගේ වාතය අයින් වෙලා ඒ වගේ දියර පිරීලා මේ විදිහට ඩැමේජ් වෙලා තියෙන හින්දා තමයි මේ විදිහට පෙන්වන්න කරන්නේ. ඉතින් ඊට අමතරව තවත් රුධිර පරීක්ෂණ කීපයක්ම කරනවා. LDH level, CRP level, ferritin level ඔය වගේ කියලා විවිධ විශේෂම රුධිර පරීක්ෂණ වගේක් තියෙනවා. මේවා කරලා මේ රෝගයේ කොයි අවස්ථාවේද ඉන්නේ කියන එක වෛද්‍යවරුන්ට දැනගන්නට පුළුවන්. මේ වෛරසය ශ්වසන පද්ධතිය හරහා ගමන් කිරීම වළක්වන්න තමයි දැන් අපි නම් මේ දුර ප්‍රමාණය තියාගෙන ඉන්නේ. නමුත් මුහුණ ආවරණය කරගන්න, නහය කට ආවරණය කරගන්න කියලා අපිට දැනෙනවා ඇති ඇයි එහෙම කියන්නේ වෛරසය කෙලින්ම ගිහිල්ලා අභියෝග කරන්නේ කාටද කියලා බුදුම ඊටම හොඳින් පැහැදිලි කළා. දැන් මේ දරුණු රෝගී අවස්ථාවට නැත්නම් මේ දරුණු රෝගී තත්ත්වයට පත්වීමෙහි ප්‍රවණතාව පිළිබඳව අපි කතා කරන්න ඕනේ. කාටද මේ අභියෝගය වැඩියෙන්ම තියෙන්නේ? කාටද මේ ප්‍රවණතාවය වැඩිපුරම බලපාන්නේ? ඔව් අපි අර මුලින් කිව්වා වගේ මේ රෝගයේ 80%ක් විතරම මද රෝගී අවස්ථාවක්. බොහෝ දෙනෙකුට රෝග ලක්ෂණ පහළ වෙන්නේ නැහැ. නමුත් 5% විතර වගේ සුළු පිරිසකට අර අපි කියපු දරුණු අවස්ථාවට සහ ඉතා දරුණු අවස්ථාවන් වලට ලක් වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම වයසින් වැඩි අය. වයසින් වැඩි අය ඒ වගේම වෙනත් රෝගී තත්ත්වයන් තියෙන අය. විශේෂයෙන්ම පෙනහළු රෝග තියෙන, ඇදුම හතිය වගේ පෙනහළු රෝග තියෙන අය. ඒත් එක්කම දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, අක්මා රෝග, වකුගඩු රෝග තියෙන අයට, ඒ වගේම ඔබ දුම්පානය කරනවා නම්, අධික ලෙස මත්පැන් බොනවා නම් ඔබේ ප්‍රතිශක්තිකරණය අඩු වෙලා තියෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවලදී පිළිකා රෝගී තත්ත්වයන් වලදී මෙන්න මේ වගේ අයට මේ රෝගය වැළඳීමට තියෙන ප්‍රවණතාවය වැඩි. මේකෙන් අදහස් කරන්නේ ඒ කෙනෙකුට රෝගය වැළඳුණු 100%ක්ම දරුණු තත්ත්වයට පත් වෙනවා කියලා. නමුත් දරුණු තත්ත්වයට පත් වෙන අයගෙන් බොහෝ දෙනෙක් මෙන්න මේ කියන මේ රෝගී තත්ත්වයන් තියෙන හෝ වයසින් වැඩි අය. ඒ අයට තමයි දරුණු තත්ත්වයට පත්වීමට වැඩි ප්‍රවණතාවයක් තියෙන. ප්‍රතිශතයක් හැටියට ගත්තොත් වැඩි. නමුත් එයින් කියන්නේ නෑ බුදුම කියපුවා වගේ අන් සියලු දෙනාම මේ තත්ත්වෙන් බෙදිලා ඉන්නවා කියලා. එමෙතන උන් දරුණු නොවෙනවා කියලා එයින් කියන්නේ නෑ. අපි හැමෝම පරිස්සම් වෙන්න ඕනේ. ඇයි කියන දේ සම්බන්ධයෙන් මේ දැනට වෛද්‍යවරුන් හොයාගෙන තියෙන පැහැදිලි සාක්ෂි තමයි ඔබතුමිය ඉදිරිපත් කරන්නේ. COVID-19 තත්ත්වයට එක්ක දැන් රෝගේ වැළඳෙන්න ඉස්සෙල්ලා අපිට වළක්වා ගන්නට සිද්ධ වෙනවා. ඒ අපේ යුතුයකම, අපේ වගකීම. වැළඳුනාට පස්සේ අපි අපේ ජීවිත ඔබතුමියලට බාර දෙනවා. රෝහලට බාර දෙනවා. වෛද්‍යවරුන්ට, හෙද කාර්ය මණ්ඩලයට. පැය 24 පුරාටම මං හිතන්නේ ගෙදර ගියපු නැති අය ඉන්නවා මාස ගාණකින්. ඉතින් ඒ අය තමයි අපේ ජීවිත බේරගන්න මේ අරගලෙහි යෙදෙන්නේ. අපි අහනවා අපිට මොනවද කරන්නේ? අපිට මොනවද ලබා දෙන ප්‍රතිකාර? මේක අහන්නේ අයිතියක් හැටියට නෙවෙයි. නමුත් දැනුවත් වීම සඳහා. ඔව් දැන් මේ රෝගයේ වැළඳෙන වැඩිම වැදගත් වෙන්නේ වළක්වා ගන්න එක. අනිවාර්යයෙන් මේක තමයි මේකේ තියෙන ප්‍රධානම අභියෝගයත් අපිට. හැබැයි යම් හේකින් ඔබට රෝගයේ වැළඳිලා යම් හේකින් ඔබ මේ මධ්‍යස්ථ හෝ දරුණු අවස්ථාවට විශේෂයෙන්ම දරුණු අවස්ථාවට පත් වුණොත් එහෙම ඔබට රෝහලකදී විවිධ ප්‍රතිකාරකම ලබා දෙනවා. අර මම මුලින් කිව්වා වගේ මේකෙදී අපි කිව්වා පෙනහළු වලින් අපිට අවශ්‍ය ප්‍රමාණයට රුධිරයට ඔක්සිජන් ලබා ගන්න බැරි වෙන එක ලොකු ප්‍රශ්නයක්. මොකද අපේ ඇඟේ තියෙන සියලු ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරීත්වය සඳහා ඔක්සිජන් අවශ්‍යයි. ඉතින් ඒකින්ද අපිට සිද්ධ වෙනවා ඔක්සිජන් ලබා දෙන්නට. ඉතින් සාමාන්‍ය වාට්ටුවක උනත් ඔක්සිජන් ලබා දෙන්නට පුළුවන්. ඒකට දැඩි සත්කාරයක් ඒකකයකට ඇතුළත් වීමටම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය වාට්ටුවක් තුළදී අපි ඔක්සිජන් ලබා දෙන ක්‍රම කීපයක් තියෙනවා. අපේ මේ රූප සටහන පෙන්වන්නට පුළුවන් නම් දැන් මේකේ පළවෙනි රූප සටහනේ අපි පෙන්නලා තියෙනවා
පුංචි බටයක් තියෙනවා මේකේ නහයට තමයි මේ බටේ යොමු කරන්නේ මේකෙන් ඔක්සිජන් ලබා දෙන්නට පුළුවන්. හැබැයි මේ ක්‍රමයෙන් අපි ඔක්සිජන් ලබා දෙන්නේ ඔක්සිජන් අවශ්‍යතාවයේ අඩු කට්ටියන්ට. වාට්ටුවකදී නමුත් ඔක්සිජන් ලබා දෙන්නට පුළුවන්. හැබැයි ඊටත් වඩා ඔක්සිජන් වැඩියෙන් ඕන නම් මේ දෙවෙනි අවස්ථාව ඒ කියන්නේ මූණට දාන පොඩි මාස්ක් එකක් මගින් ඔක්සිජන් ලබා දෙන්නට පුළුවන්. මේකෙදි වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ලබා දෙන්නට පුළුවන්. එතකොට දුලක්ෂි දැන් අපිට තේරෙනවා ඔක්සිජන් අවශ්‍යතාවය අනුව තමයි අපි ඔක්සිජන් ලබා දෙන්නේ කියලා. ඔය මේ කලින් කිව්වා වගේ ප්‍රතිශතයක් දැන් පරිසරයේ තියෙනවා 21%ක් එකෙන් උරාගන්නේ. රුධිරයේ තියෙනවා ඔබ මේ කිව්වා වගේ 94ට උඩින් තියන්න ඕනේ. වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ තමයි මේක වෙන්නේ. අධීක්ෂණය යටතේ තමයි වෙන්නේ. කියන්නේ අපිට මේ COVID-19 රෝගය වැළඳිලා ඔක්සිජන් අඩු වුණා කියලා ඕන තරම් ඔක්සිජන් ලබා ගන්නට බෑ. මොකද මේ ඔක්සිජන් ඕනෙම ඖෂධයක් වගේ ඔක්සිජන් කියන ඖෂධයත් ඕනෑවට වඩා පාවිච්චි කරොත් එහෙම මේක හානි කරයි. විශේෂයෙන්ම ඔක්සිජන් ඕනෑවට වඩා පාවිච්චි කරොත් එහෙම ඒක පෙනහළු වලට විශේෂයෙන්ම බලපානවා. ඒකින්ද වෛද්‍ය අධීක්ෂණයක් යටතේ තමයි මේ ඔක්සිජන් ලබා දෙන එක කරන්නේ. විශේෂයෙන්ම රුධිරයේ ඔක්සිජන් මට්ටම පරීක්ෂා කරමින්. යම් හේයකින් අපිට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය තව දුරටත් අඩු වෙනවා නම් ලෙඩට හොඳටම හුස්ම ගන්න අපහසු වෙනවා නම් ඔන්න දැන් මේ වගේ අවස්ථාවලදී අපිට මැෂින් එකකත් උදව් උපකාර අවශ්‍ය වෙනවා ඔක්සිජන් ලබා ගන්නට. ඉතින් මේ වෙලාවේදී අපිට සිද්ධ වෙනවා සාමාන්‍යයෙන් උපකරණයක් භාවිතා කරන්න වෙන හින්දා දැඩි සත්කාර ඒකකයකට හෝ අපි තවත් යුනිට් එකක් තියෙනවා HDU කියලා කියන්නේ high dependency unit කියලා කියනවා. මෙන්න මේ වගේ ඒකකයකට ඇතුළත් කරනවා නම් තමයි වැඩියෙන්ම හොඳ. මොකද මේ උපකරණ වලින් ඔක්සිජන් ලබා දෙන්න වෙන නිසා. මේ රූප සටහනේ අපි දැන් පෙන්වන්නේ මේ වගේ උපකරණ භාවිතයෙන් කොහොමද ඔක්සිජන් ලබා දෙන්නේ කියලා. මේකේ පළවෙනි රූප සටහනේ තියෙනවා අර මුලින් දැක්වුවා වගේ නහයට දාන කැනියුලා එකකින් තමයි ඔක්සිජන් දෙන්නේ. හැබැයි මේ උපකරණයට පුළුවන් වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ලබා දෙන්න. එතකොට මේ දෙවෙනි රූප සටහනේ වෙන්නේ අර වගේ මූණට දාන මාස්ක් එකක්. හැබැයි මේ මාස්ක් එක දැන් සම්බන්ධ කරලා තියෙනවා උපකරණයකට, මැෂින් එකට. මේ මැෂින් එකෙන් අවශ්‍ය ඔක්සිජන් විතරක් නෙමෙයි හුස්ම ගැනීම පහසු කරන්නත් අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම ලබා දෙනවා. ඉතින් මේ වගේ තත්වයකට පත් වුණොත් දැඩි සත්කාර ඒකකයට high dependency unit එකකට රෝගියාව ඇතුළත් කරනවා. දැඩි සත්කාර ඒකකයකට රෝගියෙකු ඇතුළත් කරනවා කියන්නේ දැඩි සත්කාරයකින් ඔහුව රැක බලා ගැනීමේ ක්‍රමවේදයට තවදුරටත් රෝගියා යොමු කරා කියන කාරණාව. මේ සම්බන්ධයෙන් අපි මෙතුමියත් එක්ක වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද දීර්ඝකාලීන අත්දැකීම ඔබතුමියට තිබෙනවා දැඩි සත්කාර ඒකකත් හා සම්බන්ධ. නමුත් අපිට සිද්ධ වෙන තව එක විරාමයක් ලබා ගන්න. මේ විරාමයෙන් පස්සේ නැවත වතාවක් හමු වෙමු. COVID-19 අභියෝගයට අපි අභියෝග කරමු. කෙසේ හෝ අපි COVID-19 පරදමමු. මේ ශක්තියත් එක්ක අපි අද කතා කරන්නේ ඔබේ වෛද්‍යවරයා හමුවන්න වැඩසටහන තුළින් විශේෂඥ වෛද්‍ය අමිලා ජයසිංහ මහත්මිය තමයි අද අපේ ආරාධිතයා. දැඩි සත්කාර ඒකකය සහ නිර්වින්දනය පිළිබඳවත් ඒ වගේම එතුමිය පෙරදින වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක වශයෙන් කටයුතු කරනවා කියලා ඔබට මතක් කරලා අපි කතා කරමින් හිටියේ දැඩි සත්කාර ඒකකය ගැන. නමුත් ඊට කලින් මම හිතන්නේ අර මේ රෝගීන්ට ඔක්සිජන් ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමිය හොඳ පැහැදිලි කිරීමක් කළා. ඒ ලබා දෙන ක්‍රමවේදයන් අවශ්‍ය මට්ටමට තමයි ඔක්සිජන් ලබා දෙන්නේ. අපි අර බලාපොරොත්තු වෙන ඔක්සිජන් කුටීරයක් ඇතුලේ දාලා දැන් හුස්ම ගන්න කියලා. එහෙම කියන්නේ නැහැ වෛද්‍යවරු. තව එක කාරණාවක් තියෙනවා ඔබතුමීට පැහැදිලි කරන්න එතරම්. ඔව් අපි දැන් අර කතා කරගෙන ආවේ රෝගී කොහොමද එන්න දරුණු වෙනකොට ඔක්සිජන් ලබා දෙන්නේ කියලා. දැන් තවදුරටත් රෝගියාගේ කන්ඩිෂන් එක දරුණු වෙනවා නම් රෝගී තත්ත්වය දරුණු වෙනවා නම් රෝගියාට හොඳටම හුස්ම ගන්නට අමාරුයි. තනියම තමන්ගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම පාලනය කර ගැනීමට තරම් පෙනාල් වලින් ඔක්සිජන් ලැබෙන්නේ නැහැ. මේ වගේ අවස්ථාවලදී අපිට සිද්ධ වෙනවා රෝගියාගේ උගුරෙන් පොඩි බටයක් දාලා ඒකෙන් මැෂින් එකකට සම්බන්ධ කරලා ඒකෙන් ඔක්සිජන් ලබා දෙන්නට. ඉතින් මේ ප්‍රතිකාර ක්‍රමයට යොමු වෙනවා නම් අනිවාර්යයෙන්ම දැඩි සත්කාර ඒකකයකට රෝගියාව ඇතුළත් කරන්නට වෙනවා. ඉතින් අපිට මේ රූප සටහනට යන්නට පුළුවන් නම් මේකේ පළවෙනි රූප සටහනේ පෙන්වන්නේ මේ විදිහට අර උගුරෙන් මං පැහැදිලි කරා වගේ බටයක් දාලා ඔක්සිජන් දෙන රෝගියෙක්ගේ රූප සටහනක්. එතකොට මේකෙදි වෙන්නේ මේ වීඩියෝ පටේ පෙන්නලා තියෙනවා අර කටින් උගුරට ඇතුළත් කරන බටයක් වෙන්ටිලේටර් එකකට එහෙම නැත්නම් හුස්ම ගැනීම පහසු කරන මැෂින් එකකට සම්බන්ධ කරලා ඒ මැෂින් එක හරහා
හුස්ම සහ ඔක්සිජන් රෝගියාට අවශ්‍ය ප්‍රමාණයට ලබා දෙන එක. ඉතින් ඒතර මේ වගේ තත්ත්වයකට පත් වුණාම අපි ඇත්තටම රෝගියාට නිින්ද යන්න බෙහෙත් දෙනවා. රෝගියාට නැත්තම් මේ වෙන්ටිලේටර් එකකින් හුස්ම දෙන එක ටිකක් අමාරුයි. එතකොට රෝගියාට නිින්ද යන්නට බෙහෙත් ලබා දෙනවා. ඊට අමතරව තවත් ඖෂධ වර්ග බොහෝමයක් අවශ්‍ය වෙනවා මේ කාර්යයේදී. ඊටත් වඩා වැදගත්ම දේ තමයි රෝගියාව දැඩි සත්කාර ඒකකයකට තුලත් කරන්න වෙනවා මේ අවස්ථාවට පත් වුණාම. ඔබතුමී නතර කරපු දෙනින් අපි පටන් ගමු. දැඩි සත්කාර ඒකකය. දැඩි සත්කාර ඒකකයක් කියන්නේ මොන වගේ තැනක්ද? දැඩි සත්කාර ඒකකයක් කියන්නේ මොකක්ද? අපි වැඩිපුර කතා කරනවා නමුත් දැඩි සත්කාර ඒකකයට යන්න කවුරුත් කැමති නැහැ. දැඩි සත්කාර ඒකකය ගැන අපි දල හැඳින්වීමක් කරමු. හොඳයි. දැඩි සත්කාර ඒකකය අපි හැමෝම දන්නවා දැන් ICU beds ගැන මේ දවස්වල කතා කරනවා. මේ දැඩි සත්කාර ඒකකයක් කියලා කියන්නේ ඇත්තටම beds කීපයක් එකතු කරගත්ත තවත් එක්තරා වාට්ටුවක් නෙමෙයි. මේක බොහෝ කාරණා වලින් වෙනස් වෙනවා. වෙනස් වෙන වැදගත්ම විශේෂම කාරණාව තමයි මේකෙදි අපි ලබා දෙන්නේ 1-to-1 care කියන එක. ඒ කියන්නේ එක රෝගියෙකුට පැය 24 පුරාවටම වෙන වූ වෙනමම හෙද නිලධාරියෙක් ඒ රෝගියාව බලා ගන්නවා. මේ රූප සටහනේ පෙන්වන්නේ අපේ ICU එක ICU ඇඳක්. දැන් ඕගොල්ලන්ට පේනවා මේකේ තියෙන ඇඳක්. ඔව් මේක සාමාන්‍ය ඇඳකට වඩා වෙනස්. ස්වයංක්‍රීයව වැඩ කරනවා. ඒ වගේ වෙනස්කම් තියෙනවා තමයි. නමුත් ඊට වඩා තියෙන ලොකුම වෙනස පේනම ඇති මේක වටේට තියෙන විවිධ උපකරණ. දැන් මෙතෙන්ට ඇත්තටම ඇවිල්ලා ඉන්න රෝගියෙක් බොහොම දරුණු තත්වයෙන් ඉන්නේ. මේ රෝගියාව පැය 24 පුරාම ඔහුගේ හෘද ස්පන්දන වේදය, බ්ලඩ් ප්‍රෙෂර් එක, ඒ වගේම හුස්ම ගන්න ප්‍රමාණය, රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය, මේ වගේ ගොඩාක් දේවල් පැය 24 පුරාවටම බලන්නට වෙනවා. ඉතින් ඒ සඳහා සම්බන්ධ කරපු මොනිටර්ස් තමයි මේ දෙපැත්තේ පේන්න තියෙන්නේ. ඒ විතරක් නෙමේ මම අර කලින් කිව්වා වගේ හුස්ම ගැනීම පහසු කිරීම සඳහා මැෂින්ස් තියෙනවා. ඒතකොට රෝගියෙක් ඉන්නවා කියලා කියන්නේ ඇඳක් සහ මොනිටර්ස් විතරක් නෙමේ තව මැෂින්ස් උත් ගොඩාක් ඕන වෙනවා. රෝගියාට පැය 24 පුරාවටම ඖෂධ ලබා දෙන්නට ඕනේ. මේ ಔಷಧ ඉතාමත් නිවැරදි මාත්‍රාවෙන් ලබා දෙන්නට ඕනේ. ඉතින් ඒකින්ද ඒ සඳහාම විශේෂිත වූ ඖෂධ ලබා දෙන පම්ප වර්ග තියෙනවා. අපි කියනවා ඉන්ෆියුෂන් පම්ප්ස්, සිරින්ජ් පම්ප්ස් කියලා. එතකොට ඒ වගේ විශේෂිත උපකරණ ඕනේ බෙහෙත් ලබා දෙන්නට. ඒ වගේම දැන් මේ ICU එක තියෙන විශේෂත්වය තමයි පෙනහළු පමණක් නොවේ අනිත් ඉන්ද්‍රියන්ට උනත් මේ රෝගය හෝ වෙනත් රෝගයක් වැළඳුනහම උනත් අනිත් ඉන්ද්‍රියන්ටත් බලපානවා. වකුගඩුව, අක්මාව වගේ වෙනත් ඉන්ද්‍රියන්ටත් බලපානවා. දැන් ඔබතුමිය කියන්නේ අපි අපේ ශරීර අභ්‍යන්තරයේ සිදුවන සියලු ක්‍රියාකාරීත්වයන් අප නොදන්නා වූ නමුත් ඔබතුමියලා නිරීක්ෂණය කරනවා. මේ ප්‍රතිචාර සියල්ලම මේ ඉලක්කම් වලින් එහෙම නැත්නම් මේ මොනිටර් වලින් ඔබතුමියලා දකිනවා පැය 24 පුරාවට මේක දිගටම මේ රෝගියාව මේ සියලුම ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය කොහොමද වෙනස් වෙන්නේ කියන එක විනාඩියෙන් විනාඩියට තප්පරෙන් තප්පරයට වෙනස් වෙන්නේ කොහොමද කියන එක නිරීක්ෂණය වෙනවා. ඉතින් අපි උදාහරණයක් විදිහට ගමු කොවිඩ් වැළඳුණු රෝගියෙකුට වකුගඩුව වලත් අකර්මණ්‍යතාවයක් ඇති වුණොත් ඉන්නේ සමහරකට ඩයලයිසිස් කරන්නත් වෙනවා. එතකොට මේ ICU එකක් ඇතුලේ අර කියපු උපකරණ වලට අමතරව සමහරක් වෙලාවට ඩයලිසිස් මැෂින් එකකට අවශ්‍යතාවය තියෙනවා. ඉතින් එතකොට පේනවා දැන් මේක මේ ICU එක ඇඳක් නෙමෙයි. මේ ඇඳ වටේට තව විශේෂිත ගොඩක් සොෆිස්ටිකේටඩ් සංකීර්ණ උපකරණ සහ මැෂින්ස් රාශියක් තියෙනවා. එතකොට මං කියවනේ මේකේ තියෙන වැදගත්කම මීටත් වඩා ඔබට ගිහිල්ලා මේකේ තියෙන වැදගත්ම දැඩි සත්කාර ඒකකයේ තියෙන වැදගත්ම කාරණාව මේ 1-to-1 care දෙන එක. ඒතකොට 1-to-1 care එක දෙන්නේ කවුද? අපේ සෞඛ්‍ය නිලධාරීන්. විශේෂයෙන්ම හෙද නිලධාරී. එක රෝගියෙකුට වෙන්නුණු හෙද නිලධාරියෙක් පැය 24ක් පුරාවටම මේ රෝගියා ළඟම ඉඳගෙන මේ රෝගියාව බලා ගන්නට ඕනේ. ඉතින් ඒකට ඒ සඳහා පුහුණු වෙච්ච හෙද නිලධාරීන් අවශ්‍යයි. විශේෂ පුහුණු අඩුම තරමේ මාස 6ක විතරවත් පුහුණුවක් ලබාගත් හෙද නිලධාරීන් මේ සඳහා අවශ්‍යයි. ඒතකොට එක රෝගියෙක් එක දවසක් බලා ගන්න අපි කියනවා හෙද නිලධාරීන් අඩුම තරමේ 3-4 දිනකගේ අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම තමයි වෛද්‍යවරු. වෛද්‍යවරුත් අඩුම තරමේ මේ රෝගීන් 5-6 දිනකටවත් එක වෛද්‍යවරයෙක් ගානේ ඉන්නට ඕනේ. මේ වෛද්‍යවරුත් ඒ සඳහා විශේෂ පුහුණුවක් ලබලා තියෙනවා. මොකද මේ වෙන්ටිලේටර්ස් මම අර කලින් කියපු මැෂින්ස්, මේ මොනිටර්ස් මේවා වැඩ කරන හැටි රෝගියාට සම්බන්ධ කරන්නේ කොහොමද මේ ඔක්කොටම විශේෂිත පුහුණුවක් ලැබපු වෛද්‍යවරු තමයි වැඩ කරන්නේ. ඒ විතරක් නෙමේ එතනින් එහාට ගියපුවම මේ සෑම දැඩි සත්කාර ඒකකයක්ම තියෙන්නේ විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ අධීක්ෂණය යටතේ. එතකොට සාමාන්‍යයෙන් අපි කියනවා ඇඳවල් 10ක්
12ක් වගේ ප්‍රමාණයකට එක් විශේෂඥ වෛද්‍යවරයෙක්වත් ඉන්න ඕන. ඉතින් එතකොට විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරු විශේෂයෙන්ම දැඩි සත්කාර ඒකකයේ සඳහා පුහුණුව ලැබපු වෛද්‍යවරුන් ඕන් සහ දැඩි සත්කාර පිළිබඳ විශේෂඥ තවත් වෛද්‍යවරුන් ඉන්නවා. මේගොල්ලෝ තමයි මේ දැඩි සත්කාර ඒකකය කොහොමද මේ රෝගීන්ට ප්‍රතිකාර කරන්න ඕනේ කියන අධීක්ෂණය ලබා දෙන්නේ. ඉතින් ඔබට පේනවා එතකොට ඔබතුමී කියන විදිහට ඇත්තටම සාමාන්‍ය වාට්ටුවකට සහ දැඩි සත්කාර ඒකකයකට කියන මේ අංශ දෙක ගත්තාම පැහැදිලි වෙනසක් තියෙනවා. පැහැදිලි වෙනසක් තියෙනවා. ඒ වෙනස නිකම්ම ඇඳක වෙනසක් නෙමේ. ඇඳ ඒ වටේ තියෙන උපකරණ ලබා දෙන ප්‍රතිකාර ඊටත් වඩා ඔබට ගියපු මේ ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරුන් සහ යෙද නිලධාරීන් ඒ විතරක්ම නෙමේ. අනිකුත් කාර්ය මණ්ඩලය, කනිෂ්ක කාර්ය මණ්ඩලය, ඊට පස්සේ අපේ ලැබ්ස් වල වැඩ කරන කාර්ය මණ්ඩලය, ෆිසියෝതെරපි දෙන තවත් නිලධාරීන්ව මේ වගේ බොහෝ සෞඛ්‍ය සේවකයන් ගොඩාක් දෙනෙක් එකතු වෙලා තමයි මේ ICU එකේ ඉන්න එක ලෙඩෙක්ව බලාගන්නේ. දැන් ඔය කාරණේත් එක්ක දැන් සාමාන්‍යයෙන් අපේ ශරීරයේ තිබෙන ප්‍රകൃතිය නැත්නම් අපි රසායනය කෙමිස්ට්‍රි එක කියලා. කියන්නේ මේ ගැන එක කාරණාවක් අතුරු කාරණාවක් ඔබතුමීගෙන් අහන්න තුන. අපි COVID-19 මේ වෛරසය ආසාදනය වුණාම මුලින්ම COVID නියුමෝනියා තත්ත්වය ආදී දේ ගැන වැඩිපුර අපි අහනවා. නමුත් ශරීරයේ මේ සියලු ඉන්ද්‍රියන් එකකට එකක් සම්බන්ධයි. ඔබතුමී කියාගෙන යද්දි මට ඇත්තටම හිතේ මැවුනේ ඒ දේ. හදවත, පෙනහළු, වකගඩු, රුධිර පද්ධතිය, ඒවා නිර්නාල ග්‍රන්ථි මේ හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධයි. මම හිතන්නේ වෛද්‍යවරුන්ගේ කාර්යභාරය වඩාම සංකීර්ණ වන්නේ ඒ නිසයි. මේ එක් තැනකට එල්ල වෙන අභියෝගය ශරීරයේ ඕනෑම තැනක යලි මතුවෙන්නට පුළුවන්. ඔව් මේ දුලක්ෂ කියපු කාරණාව හරියටම හරි. මොකද මේ COVID-19 වෛරසය ආසාදනය වුණාම ඒකේ විශේෂයෙන්ම මේ දරුණු සහ අති දරුණු තත්ත්වයට ආපුවාම පෙනහළු විතරක් නෙමෙයි. මේ අපේ කිව්වා වගේ අපේ ඇඟේ තියෙන සියලුම අවයව වලට ඔක්සිජන් අවශ්‍යයි. ඉතින් මේ ඔක්සිජන් නොලැබීම නිසා මේ වෛරසය නිසා ඇති කරන අර මම මුලින් කිව්වා වගේ අර ආසාත්මිකතාවයක් ඇති කරනවා. ආසාදනයක් ඇති කරනවා. මේකින්ද ඇති වෙන රසායනික ක්‍රියාකාරීත්වයේ වෙනස නිසා අවසානයේදී මේ දරුණු තත්ත්වයට පත් වුණාම රෝගීගේ සියලුම අවයව වලට බලපෑම් ඇති කරන්නට පුළුවන්. ඉතින් ඒකින්ද තමයි අපි ICU එකකදී ඇත්තටම කරන්නේ මේ අපේ විකෘතිතාවයට එම නැත්තම් රෝගී වෙච්චි ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය නැවත මේ රෝගයට ප්‍රතිකාර ලබා දීලා මේ රෝගීන් නැවත යථා තත්ත්වයට පත්වෙන තුරු මේ ඉන්ද්‍රියයන්ට අවශ්‍ය සපෝටිව් කෙයාර එහෙම නැත්නම් අවශ්‍ය පහසුකම් ටික සලසලා ඒ ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය නැවත යථා තත්ත්වයට පත්වෙන තුරු මැෂින් එකක් ආධාර කරගෙන හෝ ඖෂධ ආධාර කරගෙන හෝ අපේ ශරීරයේ පැවැත්ම පවත්වාගෙන යනවා. මේ ළඟින්ම ඉඳගෙන විනාඩියෙන් විනාඩියට මොනිටර් කරගෙන මේ ශරීරයේ පැවැත්ම පවත්වාගෙන යනවා. නැවත අපේ ශරීරය ප්‍රකෘති තත්ත්වයට පත්වෙන තුරු. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර සහ කෙයා එක ලබා දෙන එක තමයි ICU එකේදී කරන්නේ. දැඩි සත්කාර එකකේ දැඩි සත්කාර සිදුවන්නේ කොහොමද කියලා එහි තාක්ෂණික කාරණා වැඩිපුර ඔබට පැහැදිලි කරන්න අපි උත්සාහ කරන්නේ නෑ. ඔබතුමිය කිව්වා වගේ ඒ සඳහා වෙනම පුහුණු වෙන්නට ඕනේ වෛද්‍යවරු, එද කාර්ය මණ්ඩලය මේට උදව් කරන හැමෝම විශේෂ පුහුණුවක් යටතේ තමයි මෙතනට යන්නේ. දැන් අපි හිතන්නේ මේ මද රෝගී තත්ත්වයෙන් වළක්වා ගන්නට තිබෙන සමහර දේවල් දරුණු රෝගී තත්ත්වයට දක්වා ගියාම තමයි අවසානයේ දැඩි සත්කාර එකකේ දක්වා යන්න සිද්ධ වෙන්නේ. අපි අර මද රෝගී තත්ත්වයට මොනවද කරන්න ඕනේ කියලා කතා කළේ නැහැ. නමුත් අපිට කෙටියෙන් හරි ඒ දේ මතක් කළොත් හොඳයි. මෙතනට යනකම් නොයා අපිට එතනින් නවත්ත ගන්නට පුළුවන් සමහර වෙලාවල් වලට රෝගී තත්ත්වය වළක්වා ගැනීම තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ. නමුත් අපි දැඩි සත්කාරයකට එන්න කියලා මම හිතන්නේ කෙටියෙන් අපි එතනට මතක් කරන්න පුළුවන්. අපි කෙටියෙන් ඒ ගැන කතා කරමු. අපිට මේ රූපසට් රාමුවට යොමු වෙන්නට පුළුවන් නම් මේකේ දැන් අපි කතා කරපු එකේ අවසාන සංක්ෂිප්තයක් විදිහට මම මේක පෙන්නන්නම්. COVID-19 ආසාදනය වුණාම රෝගියෙකුගේ රෝගී අවස්ථා 4ක් දක්නට ලැබෙනවා. මද රෝගී අවස්ථාවේ සිට දැඩි දරුණු රෝගී අවස්ථාව දක්වා. ඒකට මුලම කාලේ අපි දන්නවා අතරමැදි ප්‍රතිකාර ඒකක තියෙනවා. ඉන්ටර්මීඩියට් කෙයාර් සෙන්ටර්ස් කියලා මේ වගේ තමයි මේ රෝගීන් ඉන්නේ. විශේෂ ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් වැදගත්කම තියෙන්නේ යම් හේකින් අර දරුණු රෝගී තත්ත්වයට පත් වෙනවා නම් ඒ පත් වෙනවාද කියන එක බලා ගන්නට පුළුවන්. ළඟින් මේ රෝගීන් එක තැනක ඉන්නවා නම් අනිත් එක තමයි මේ රෝගීන්ගෙන් තවත් කෙනෙකුට මේ රෝගේ බෝ වෙන්න තියෙන අවදානමත් මේකෙන් අඩු කර ගන්න පුළුවන්. ඒගොල්ලෝ විශේෂ ප්‍රතිකාර ඒකකයකට යොමු කිරීමෙන්. ඊට පස්සේ අපි මේ මොඩරේට් ටු සිවියර් කියන අවස්ථාවට ආපුවාම මේකෙදි
රෝහලක කොවිඩ් ප්‍රතිකාර වාට්ටු තියෙනවා බොහෝ රෝහල් වල එම කොවිඩ් ප්‍රතිකාර වාට්ටුවකදී මේගොල්ලන්ට ප්‍රතිකාර කරනවා. ඒතකොට ඒකෙත් මේ මධ්‍යස්ථ අවස්ථාවේදී ඔක්සිජන් ප්‍රතිකාරය අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් පෙනහළු වල නියුමෝනියා තත්ත්වය ටිකක් දරුණුවට ලැබිලා නම් දරුණුවට වැළඳිලා නම් ඔක්සිජන් ප්‍රතිකාරය අවශ්‍ය වෙනවා. මේ රෝගේ තවත් දරුණු වුණාම අපි කියනවා මේ ක්‍රිටිකල් කියන කන්ඩිෂන් එකට යනවා. එහෙම නැත්නම් ඉතා දරුණු අවස්ථාවට යනවා. මේකෙදි පෙනහළු වලට අමතරව අනිත් අවයව වලටත් හානි සිදුවන්නට පුළුවන්. ඒතකොට මේ වගේ වෙලාවෙදී හුස්ම ගැනීම පහසු කරන යන්ත්‍රයක් අවශ්‍ය වෙනවා. රෝගීන්ට ඔක්සිජන් ලබා දෙන්නට, ළඟින් මොනිටර් කරන්නට වෙනවා. එතකොට දැඩි සත්කාර ඒකකයට යොමු කරන්නට සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ COVID-19 ආසාදනය වුණාම මේ රෝගයේ විවිධ අවස්ථාවන් සාමාන්‍ය පොඩි සංක්ෂිප්තයක් විදිහට දක්වන්නට පුළුවන්. ඔබතුමිය කිව්වා මද රෝගී අවස්ථාවේ ඉඳලා දැඩි සත්කාර ඒකකය දක්වා යන්න වුණොත් මෙන්න මේ පියවර 4 ඔස්සේ තමයි මේ කාරණේට සිද්ධ වෙන්න යන්න. වෛද්‍යවරු හැටියට ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න සියලු දෙනා වගේම රටේ අය සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ මේ රෝගය මිනිස්සුන්ගේ ජීවිතවලට මෙතරම් දැඩි බලපෑමක් එල්ල නොකර එය තවත් එක් රෝගී තත්ත්වයක් බවට හෝ අවසානයේදී පත් වෙන කාරණේ දක්වා අපි කොහොමද සමාජය මෙහෙවන්නේ කියන දේ. ඒක අභියෝගයක්. ඉතින් කාලෙන් කාලෙට මේ වගේ අභියෝග එල්ල වෙනවා. අතීතයේ ඉඳලා කියවගෙන ආවොත් එහෙම දේවල් රාශියක් තියෙන අපේ ශරීරය ඒවට හුරු වෙනවා. ඊට පස්සේ ඒ විදිහට ඒ අභියෝගයත් එක්ක ජීවත් වෙන්න කොහොමද කියලා අපිට දැනෙනවා. නමුත් දැනට තියෙන අභියෝගය තරමක් දරුණුවට අපි හිතන්න ඕන නිසා තමයි මේ සංවාදයේ මේ කතාබහ අපි කරන්නට ඕනේ මොකද්ද කියලා අපිට තියෙනවා ඔබට පැහැදිලි කරන්න මේ විරාමයෙන් පස්සේ. COVID-19 අර්බුදය වසංගත තත්ත්වය බවට පත්වද්දී අප කළ යුත්තේ කුමක්දයි ඔබට කියා දෙන්නටයි ඔබේ වෛද්‍යවරියට අද දවසේ අපි ආරාධනා කළේ. ඔබතුමිය අපිට පැහැදිලි කළා තාම සරලව නමුත් දැනෙන විදිහට කුමක්ද සිද්ධ වන්නේ මේ වෛරසය ආසාදනය වුණාම ශරීරයේ ශාරීරික වශයෙන් අභියෝගයට ලක්වන්නේ කුමන ඉන්ද්‍රියත් එහෙම වෙන්නේ ඇයි? ඉන්පස්සේ දැඩි සත්කාරයකකට ගියහම මොකද වෙන්නේ? හැබැයි අපිට තිබෙනවා පොදුවේ සමාජයක් හැටියට අපි සාමාන්‍ය පුරවැසියන් හැටියට කළ යුතු සහ කළ හැකි දේවල්. අපි මේ වසංගතයෙන් බේරෙන්නේ කොහොමද? ඔබතුමියගේ පෞද්ගලික අත්දැකීම් සහ දැනුවත් භාවයෙන් අපිට පැහැදිලි කරන්න. දැන් අපි මෙච්චර වෙලා කතා කරගෙන ආවේ මේ රෝගී තත්ත්වය ගැන. ඉතින් අපිට තේරෙනවා මේ රෝගේ ටිකක් භයානක රෝගී තත්ත්වයක්. ඉතින් අපිට තියෙන හොඳම දේ තමයි මෙන්න මේ භයානක තත්ත්වයට නොයා ඉන්න මේ රෝගේ වළක්වා ගන්න ඕන. ඒක තමයි කරන්න ඕනේ වැදගත්ම දේ. අපි දන්නවා මේ කොවිඩ් රෝගේ බෝ කරන මේ වෛරසය දුවන්න දන්නේ නැහැ. පීනන්නට දන්නේ නැහැ. පියාඹන්නට දන්නේ නැහැ. එහෙනම් මේ වෛරසය රට පුරා ලෝකෙ පුරා අරගෙන යන්නේ කවුද? අරගෙන යන්නේ අපි. එතකොට අපි අතේ තමයි වගකීම තියෙන්නේ මේ වෛරසය පැතිරෙන එක පාලනය කරන්න. ඉතින් ඒක නිසා තමයි අපි හැමතිස්සෙම ජනමාධ්‍ය හරහා විවිධ රෝහල් වලින් සෑම අංශයකින්ම ඔබව දැනුවත් කරන්නේ මේ රෝගේ වළක්වා ගැනීමේ වැදගත්කම. මොකද අවසානයේ ඔබේ වගකීම තමයි ඔබ පරිස්සම් වෙන එක. ඒ වගේම තමයි ඔබේ වගකීම ඔබේ පවුලේ අයව ප්‍රවේශම් කරගන්නට ගන්න එක. ඉතින් අපි දීලා තියෙන සෞඛ්‍ය පුරුදු වලට 100%ක්ම අපි ඒවා පරිස්සම් කරගන්නට ඕනේ. අපි දෑත් පිරිසුදු කරගන්න එක, විෂ බීජ නාශක යොදා අපේ දෑත් පිරිසුදු කරගන්න එක, අත් හොදන එක, ඒ වගේම තමයි ගෙදරින් එළියට යනවා නම් මුඛාවරණයක් හරියට නිවැරදිව මුඛාවරණයක් පළඳවා ගන්න එක. මේවා හරිම වැදගත්. ඊටත් වඩා වැදගත්ම මේ විශේෂයෙන්ම මේ අවස්ථාවේදී වැදගත්ම දේ තමයි ඔබ ගෙදරින් එළියට යන්න එපා. ගෙදරින් එළියට යනවා නම් අත්‍යවශ්‍යම දෙයකට විතරක් ගෙදරින් එළියට යන්න. ගෙදරින් එළියට යන එක සීමා කරන තරමට ඔබත් ප්‍රවේශම් වෙනවා. ඒ වගේම තමයි ඔබේ පවුලේ අයවලුත් ඔබ ප්‍රවේශම් කරනවා. ඒ වගේම ඔබ රටත් ප්‍රවේශම් කරනවා ඒක හරහා. ඉතින් ඒ හින්දා මේ වෙලාවේදී විශේෂයෙන්ම මේ සංචරණ සීමා පනවලා තියෙන මොහොතේදීත් සංචරණ සීමා පනවලා තිබුණත් නැතත් මේ භයානක අවධියේදී ගෙදර ඉන්න පුළුවන් තරම් ඔබේ දරු පැටවු ටික, ඔබේ දෙමව්පියෝ ටික, නෑදෑයෝ ටික ආරක්ෂා කරගෙන
සන්තෝෂයෙන් ගෙදරට වෙලා ඉන්න. මොකද ඔබ වෙනුවෙන් කැප වෙලා වෛද්‍යවරු රෝහල් තම නිවාස බවට පත් කරගෙන වෛද්‍යවරුන්, හෙදියන්, අනෙකුත් සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය. හොස්පිටල් එකේ ඉන්න සිකියුරිටි ඔෆිසර්ගේ සිට හොස්පිටල් එකක අතුගාන සේවකයාගේ සිට විශේෂඥ වෛද්‍යවරු, ඩිරෙක්ටර්ස්ලා දක්වා සියලුම දෙනා මේ වෙලේ ඔබ වෙනුවෙන් කැප වෙලා ඉන්නවා. ඔබ ඔබේ යුතුයකම ඉටු කරන්න. ඔබේ යුතුයකම තමයි මේ රෝගය තවදුරටත් පැතිරෙන එක වළක්වා ගන්න, අපිට උදව් කරන එක, රටට උදව් කරන එක සහ ලෝකයට උදව් කරන එක. ඒ හින්දා සෞඛ්‍ය පුරුදු පිළිපදින්න. ඒ ඊටම සංවේදී ඉල්ලීමක්. මම හිතන්නේ ඔබතුමියට ලැබුණු අත්දැකීම් එක්ක දුටු දේවල් එක්ක ඒ කතා කළේ හදවතින්ම. මම හිතනවා ඔබට ඇහෙන්නට ඇති කියලා. ඔබ පුළුවන් තරම් ඔබේ නිවසේම රැඳී සිටින්න. අර ඉස්සර පුරුදු විදිහට එළියට ගිහිල්ලා සතුටින් ගෙදර එන්න ඔබට පුළුවන් වෙන්නේ අද හැකිතාක් ගෙදර හිටියොත් විතරයි. නැත්තම් ගෙදර එළියට යන මේ ගමන යලි නොයන තත්වයකට ඔබව පත් කරන්න පුළුවන්. ඒ නිසා සරල දේවල් ඔබට කරන්නට තියෙන්නේ. ඉවසන්න වෙනවා. වෙනදාට වඩා ඉවසීමෙන් වැඩ කරන්න වෙනවා. වෙනදාට වඩා ජීවිතේ තේරුම් ගන්න සිද්ධ වෙනවා. එහෙම තේරුම් අරගෙන ඉවසලා මේ සියලු පුරුදු නිසි පරිදි ඔබ අනුගමනය කළොත් ඔබට අපි බලාපොරොත්තු වෙන හෙට දවස ගොඩ නගා ගන්න තරම් අමාරු වෙන එකක් නැහැ. ඒ සඳහා සැදී පැහැදී කැපවී වැඩ කරන ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් වෛද්‍යතුමනි අපි ප්‍රාර්ථනා කරනවා. මොකද රට වෙනුවෙන් අද මේ අභියෝගය නෙමේ ඉදිරියට එන අභියෝග වෙනුවෙන් ඔබ සූදානම්ෙන් සිටිනවා. අපේ ගෞරවීය ප්‍රණාමය සහ ස්තුතිය නිර්වින්දන සහ දැඩි සත්කාර පිළිබඳ පෙරදෙනිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය වගේම පෙරදෙනිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වෛද්‍ය අමිලා ජයසිංහ මහත්මියට බොහොම ස්තුතියි. ඔබතුමිය දුරකථන ගෙවාගෙන අප වෙනුවෙන් අද මේ වැඩසටහනට සහභාගී වන්නට ආවාට ඔබ සියලු දෙනාගේම සිහිනය සහ බලාපොරොත්තුව යනු නිරෝගීමත් වාසනාවන්ත ශ්‍රී ලංකාවක් ගොඩනැගීම, ලෝකයක් ගොඩනැගීම. ඒ සඳහා අප සියලු දෙනා කැප වෙන බව මතක් කරමින් අපට සමුගන්නට අවසර දෙන්න. අයිබෝවන්.